අපි සූදානම් වෙන්නේ ඔයාලගේ පරිසර වැඩසටහනේ තවත් ප්‍රශ්න 10ක් පිළිබඳව කතා කරන්න. මම දන්නවා මම විශ්වාස කරනවා මේ වෙනකොට ඔයාලා අපේ සිප්වේ ඉන්ස්ටිටියුට් ආයතනය කරන පරිසර වැඩසටහන තුලින් පරිසරය හොඳින් නිරීක්ෂණය කරන පරිසරයට ආදරය කරන පරිසර හිතකාමී දරුවෙකු බවට පත් වෙමින් යනවා ඇති. අපගේ විශ්වාසය එයයි. ඒත් එක්කම විභාග කඩයිම ජය ගැනීමට ඔබට උදව්වක් පිණිස මේ ප්‍රශ්නාවලිය යොදා ගැනීම තමයි අපේ අරමුණ. එහෙනම් දුවේ පුතේ බලමු අද දවසේ අපේ පළමු ප්‍රශ්නය. කස්තුරි ලබා දෙන සතෙකු වන්නේ. කස්තුරි කියලා කියන්නේ ඖෂධයක් සඳහා හැම යොදා ගන්න ඉතා වටිනා දෙයක්. සතෙකුගේ අපද්‍රව්‍යයක්. සතෙකුගෙන් ලබා ගන්න මේක අහලා තියෙනවා. දිවියා කියන්නේ නම් කොටි විශේෂයට අයත් සත්වයෙක්නේ. එයාගෙන් ලබා ගන්නේ නැහැ. මුවාගෙන් තමයි කස්තුරි ලබා ගන්නේ. මුවාගේ කොහෙද කස්තුරි තියෙන්නේ? මුව නැඹ කියලා කියන්නේ. කියන්නේ පෙකණිය ආශ්‍රිතව මේ කස්තුරි පිහිටලා තියෙන්නේ. එහෙමනම් පිළිතුර වෙන්නේ මුවා. ඊළඟට තුන්වෙනි පිළිතුර තියෙන්නේ කිකිලිනේ. කිකිලිත් අපිට ලබා දෙනවා. හැබැයි කස්තුරි නෙමෙයි. පිටර ලබා දෙනවා හොඳ ප්‍රෝටීනමය ආහාරයක්. එහෙනම් දුවේ පුතේ ප්‍රශ්න අංක 1 පිළිතුර අංක 2 මුවා. අපි යන් දෙවෙනි ප්‍රශ්නයට බින්කුණ්ඩා. මේ බින්කුණ්ඩත් එක්ක සෙල්ලම් කරන්න අද කාලේ ළමයි නම් යොමු වෙන්නේ නැහැ. අපි පුංචි කාලේ බින්කුණ්ඩත් එක්ක සෙල්ලම් කරා. ඒ සෙල්ලම් කරන තව ළමයි නැතුව නෙමෙයි. පුතේ ඉස්සර කාලේ ගෙවල් වල අනිවාර්යෙන් එක්ක මඩුවේ කොටසක් එහෙම නැත්නම් මුළු තැන්ගේ කොටසක් තියෙනවා බිම ගොම මැටි ගාලා හෝ මැටි ගාලා. එතකොට බිම රැඳෙනවා දූවිල්ල. තෙමෙන්නේ නැති වතුර නැති දූවිලි ප්‍රදේශයක්. මෙන්න මේ දූවිල්ලේ ඉන්නවා ඉතා කුඩා සතෙක්. වැලි සහිත පොළවේ. මේ සතාව අපි නැටෙව්වා ඉස්සර. මේ කාලේ තියලා බින්කුණ්ඩෝ වල බින්කුණ්ඩෝ තෝත් නටපම් මාත් නටන්න තොටපත් හැන්දයි මටපත් හැන්දයි කිය මේ පුංචි සතාව නැටෙව්වා. ඒක හොඳ නෑ ඇත්තටම. ඉතින් එහෙනම් මේ බින්කුණ්ඩා මේ ප්‍රශ්نين අහන්නේ බින්කුණ්ඩා නම් සත්ව විශේෂය වාසය කරන්නේ. අංක 1 පොළවේ වැලි අතරය. ඒක තමයි පුතේ උත්තරේ. ගැඹුරු දියේ නෙමෙයි ගැඹුරු පසේ ඉඳත් බෑ මේ පුංචි සතාට. යාර ශ්වසනය සඳහා හුස්ම ගැනීම සඳහා ඔක්සිජන් ඕනි. එහෙනම් දෙවෙනි ප්‍රශ්නය පිළිතුර අංක 1 පොළවේ වැලි අතරය. අපි යමු පුතේ තුන්වෙනි ප්‍රශ්නයට. බෞද්ධයින්ගේ ආගමික ග්‍රන්ථය වන්නේ. හැම ආගමකටම පුතේ ග්‍රන්ථයක් තියෙනවා. ඒ කියන්නේ ආගම පිළිබඳ නීති රීති චර්යා ධර්ම සඳහන් වෙලා තියෙන ග්‍රන්ථයක් පොතක්. එහෙනම් ඒ ගැනයි මේ අහන්නේ. පළවෙනි උත්තරේ තියෙන්නේ කුරාණය. කුරාණය කාගේද පුතේ? කුරාණය මුස්ලිම් වරුන්ගේනේ. ඔයගොල්ලෝ අහලා තියෙනවා ඉස්ලාම් ආගම අදහන කට්ටියගේ නීති රීති චර්යා ධර්ම සහිත ග්‍රන්ථය කුරාණය. දෙවෙනි උත්තරේ ත්‍රිපිටකය. ඔන්න පුතේ ලංකාවේ බෞද්ධ ජනතාව වන බෞද්ධයන්ගේ ආගමික ග්‍රන්ථය. එහෙනම් පිළිතුර අංක 2 ත්‍රිපිටකය. තුන්වෙනි එකටත් අපි යම් බලන්න. තුන්වෙනි එක බයිබලය. කාගේද පුතේ බයිබලය? ක්‍රිස්තු ධර්මය අදහන කට්ටියගේ තමයි බයිබලය. මෙතන සඳහන් වෙලා නෑ පුතේ හින්දු ආගමේ කට්ටියගේ. හින්දු ආගම අදහන කට්ටියගේ ආගමික ග්‍රන්ථය වෙන්නේ භගවත් ගීතාව. එහෙමනම් අපිට ප්‍රශ්නය තියෙන්නේ බෞද්ධයින්ගේ ආගමික ග්‍රන්ථය වන්නේ. පිළිතුර අංක 2 ත්‍රිපිටකය. අපි යමු දුවේ පුතේ හතරවෙනි ප්‍රශ්නයට. කරත්තයට රෝද සවි කිරීමේදී රෝදයේ හරිමැද සිදුරක් හිලක් විදීමට හේතුව. මේකත් ඉතින් ප්‍රශ්න පත්‍රවල තිබුණට අද කාලයට උචිතද නැද්ද කියන එක ප්‍රශ්නයක්. මොකද බොහෝ දුර පුතාලා ඉන්න පුළුවන් කරත්තයක් හැබෑවට දැකලා නැති කට්ටිය. මොකද කරත්ත භාවිතය දැන් අඩුයි. මේ කරත්ත රෝදය පුතේ බලන්න රූපස්ථාන ලැබෙනවා ඔයගලන්ට. කරත්ත රෝදය සම්පූර්ණයෙන් ලීයෙන් නිමවලා තියෙනවා. එතකොට වටේ යකඩ පට්ටමක් සවි කරලා තියෙනවා. ওই යකඩ පට්ටම සවි කිරීම එහෙමත් ලෝහම වල තියෙන ගති ගුණයක් අනුව යොදාගත්තු දෙයක්.
දැන් මේක යහන්නේ එහෙම දෙයක් නෙමෙයි. කරත්ත රෝදයේ හරිමැද සිදුරා හිලා විදීමට හේතුව කුමක්ද? බලන්නකො කරත්තය දිහා. මේක බලපුවාම කිව්වෑකිනේ. ඇයි මේ හරිමැද මේ සිදුර යොදලා තියෙන්නේ කියලා. මේකෙන් තමයි සමතුලිතව එහෙම නැත්නම් බැලන්ස් එකේ කරත්තය ගෙන යන්න කරකැවෙන්න රෝදය පහසු වීම තමයි මේ සිදුරෙන් කරලා තියෙන්නේ. එහෙනම් බලමු උත්තර ටික. ලිස්සා යාමෙන් වැළකීම සඳහා නෑ පුතේ. ඒකට තමයි මේ සවි ශක්තිය සහ ලිස්සා යාමෙන් වැළකීම සඳහා තමයි යකඩ පට්ටම යොදලා තියෙන්නේ. බරගෙන යා යුතු නිසා මේ යකඩ පට්ටම සහ විශාල ප්‍රමාණයට ශක්තිමත්ව මේක සාදා තිබීම. අංක 3 ඔන්න උත්තරය ඇවිල්ලා තියෙනවා රෝදය කරකැවීමේ පහසුව සඳහා. එහෙනම් දුවේ පුතේ ප්‍රශ්න අංක 4 උත්තරය අංක 3 රෝදය කරකැවීමේ පහසුව සඳහා. ඔන්න අංක 5. මේවා අපේ පැරණි මුතුන් මිත්තන් වගේම අපිත් පිළිපදින චාරිත්‍ර වාරිත්‍ර නේද? සුබ ගමනක් යාම සඳහා නිවසින් පිටවී යන අවස්ථාවේ හමු නොවිය යුතු අසුබ පෙර නිමිත්තක්. දැන් ඔයගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ගේ ගෙදර සුබ කටයුත්තකට තාත්තා අම්මා එළියට බහිනවා නම් විශේෂයෙන් තාත්තා එළියට බහිනවා නම් ඊට කලින් අම්මා එළියට ගිහින් බලනවා කවුද එන්නේ මොනවද ඉස්සරහා තියෙන්නේ. ඒ වගේ දැකලා ඇති අලුත බැඳපු මනමාල චෝඩුවක්. මනමාලයයි මගුල් ගෙදර උත්සව අවස්ථාවේ සිට එළියට බහිනකොට එතන ඉස්සරහට අපි හොඳයි යයි සම්මත කෙනෙක් අරන් එනවා. බොහෝ විට මනමාලිගේ මව හෝ මනමාලයාගේ මව. ඒන්නේ පුතේ පිරිසිදු වතුර වීදුරුවකට සුදු පිච්ච මල් වගේ මල් කිහිපයක් දාගෙන. එහෙනම් මේ සුබ පෙර නිමිති. දැන් බලමු මේ අසුබ පෙර නිමිත්තක් ලෙස සැලකෙන්නේ අංක 1 දිය පිරුණු කලයක් රැගෙන එන කාන්තාවක්. අසුබයිද පුතේ? දිය පිරුණු කලයක්. ඒකේ හිස් තැන් නැහැ. පරිපූර්ණයි. එහිම අරගෙන එන කාන්තාවක් සුබ පෙර නිමිත්තක්. ඉස්සර කාලේ නම් මංගල චෝඩුව එළියට බහිනකොට කලයක් පුරවලා වතුරේ ඒ වතුර කලයේ ඉමේ තියාගෙන ආවේ. අද කාලේ එහෙම අඩුයි. වතුර කලේ රැගෙන ඉන්න පුළුවන් අම්මලත් අඩුයිනේ නේද? ඉතින් මේක සුබ නිමිත්තක්. දෙක බලන්නකෝ. හිස් බඳුනා අතින් ගෙන එන තැනැත්තෙක්. අපි බොහොම සුබවාදීව එළියට බහින්නේ. එතකොට එනවා මිනිස්සේ හිස් වාදීකුත් අරගෙන ඉස්සරහට. අපිට නිකන් හිතෙනවා අනිත් දෙයියනේ අද නම් ගමන සාර්ථක වෙන එකක් නැද්ද දන්නේ නැහැ කියලා. ඉතින් එහෙනම් ඔන්න අසුබ පිර නිමිත්ත. තුන්වෙනි එක බලන්න. පිරුණු කිරි බෝතල් කීපයක්. කිරි කියන්නේ කොහොමද පුතේ? වාසනාව ගෙනෙන සුබදායක පණිවිඩ දෙන වර්ණයක් සහ ද්‍රව්‍යයක් විදියටයි අපි සලකන්නේ. මේ පිරුණු කිරි බෝතල්. එහෙනම් ඒක සුබදායකයිනේ. එහෙනම් ඔන්න දුවේ පුතේ සුබ ගමනක් යන්න ගෙයින් එළියට බහිනකොට අසුබ පෙර නිමිත්තක් වෙන්නේ පිළිතුර අංක 2 හිස් බඳුනා අතින් ගෙන එන තැනැත්තෙක්. අපි යමු පුතේ අපේ 6 වෙනි ප්‍රශ්නයට. පිට පොත්තත් සමග ආහාරයට ගන්නා ඵලයකි. විවිධ ක්‍රම තියෙනවනේ අපි ආහාර ගන්න. එළවලු පළතුරු මේක රටින් රටට විශේෂයි ප්‍රදේශයෙන් ප්‍රදේශයට විශේෂයි. අපි ඒවා පිළිබඳ හොඳින් දන්නවා. පිට පොත්තත් එක්ක පළවෙනි උත්තරේ බලන්නකෝ. නාරං පිට පොත්ත කැවිලා තියෙනවද? අනේ පුතේ පිට පොත්ත නාරං වල තිත්ත මුසු නැඹුල් රහයි. ඒක පොඩි තිත්ත ගතියක් තියෙනවා. ඇතුලේ තියෙන නාරං බික බොහොම රසයි. හැබැයි නාරං පොත්ත එහෙම කන්න බෑ. අංක 2 වට්ටක්ක. වට්ටක්ක මාළුව කන්න කැමතිද? වට්ටක්ක උයනකොට අම්මලා වට්ටක්ක ගෙඩිය පිට පොත්ත හොඳට අතුල්ලලා හොදනවා. මම නම් පොල් මුද්දක් දාලා හොදනවා. ඇයි පුතේ මේ වට්ටක්ක ඔය විකුණන තැන්වල බීම ගොඩ ගන්න එහෙමම තියෙන්නේ. ඒකට ජරා ගොඩවලෙම අර පිට පොත්ත තියෙනවා. ඒ වුණාට පිට පොත්තත් සමගම තමයි මාළුවට දාන්නේ. සමහරු ඉන්නවා වට්ටක්ක මලේ කොටස කන්න කැමති නැහැ උනට පිට පොත්ත ගන්න කැමති. ඔන්න එහෙනම් අපේ උත්තරේනේ තුන්වෙනි එක බලන්නකෝ පොලොස්. අනේ දෙයියනේ පොලොස් පිට පොත්තත් එක්ක ඉවුවොත් එimhe මක් වේද? පොල්ලත් එක්ක තිත්ත රසත් එක්ක ඒක කන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් පුතේ 6 වෙනි ප්‍රශ්නය පිට පොත්තත් සමග ආහාරයට ගන්නා ඵලයකි පිළිතුර අංක 2
වට්ටක්කා. අපි යමු පුතේ අද දවසේ අපේ 7 වෙනි ප්‍රශ්නයට. ඔලිම්පික් ක්‍රීඩා පවත්වන්නේ අවුරුදු කීයකට වරක්ද? ඔලිම්පික් ක්‍රීඩාව මේ 2021 වර්ෂයේ පැවැත්වුවානේ පුතේ. හැබැයි ඒක පවත්වන්න තිබුණේ 2021 වර්ෂයේ නෙමෙයි. 2020 වර්ෂයට යෙදිලා තිබුණා. ඒක පවත්වන්න බැරි වුණා ලෝකයේ පවතින මේ වසංගත තත්ත්වයක් එක්ක. ඒ නිසා 2021 වර්ෂයේ ජපානයේ ඔලිම්පික් ක්‍රීඩාව පැවැත්වුවා. කවදාවත් නොපවත්වපු විදිහට ඒ කියන්නේ අඩුම ජන කොටසක් සහභාගී කරගනිමින්. මොකද මේ කොවිඩ් වසංගතයත් සමග. ඊළඟ ඔලිම්පික් ක්‍රීඩා වල පවත්වන්න තියෙනවා පුතේ 2024. පවත්වන්නේ ප්‍රංශයේ. මතක තියාගන්න. ඊළඟ ඔලිම්පික් වල 2024 ප්‍රංශයේ තමයි පවත්වන්නේ. දැන් අපි ප්‍රශ්නෙට යන්නකෝ. ඔලිම්පික් ක්‍රීඩා පවත්වන්නේ අවුරුදු කීයකට වරක්ද? එහෙමනම් 2020 තියන්න තිබුණා ආයෙ තියෙන්නේ 24. එහෙනම් උත්තරේ අවුරුදු 4කට වරක්. එහෙමනම් 7 වෙනි ප්‍රශ්නය පිළිතුර අංක 3 අවුරුදු 4කට වරක්. අපි යමු අද දවසේ අපේ 8 වෙනි ප්‍රශ්නයට. මේ අපේ රට ගැන, අපේ දේශගුණය ගැන, අපිට සුදුසු ඇඳුම් පිළිබඳව. අපේ රටේ දේශගුණය අනුව ඇඳුම් මැසීමට වඩා සුදුසු රෙදි වර්ගය. මොකද්ද පුතේ අපේ රටේ දේශගුණික තත්ත්වය? අපි ඝර්ම කලාපික රටක්. මොකද්ද මේකේ තේරුම? අපි වාසය කරන්නේ පෘථිවියේ සමකය ආසන්නයේ. මේ සමකය ආසන්නයට නිරන්තරයෙන් හිරු එළිය හොඳින් ලැබෙනවා. ඒ නිසා උණුසුම් අවුරුද්දේ බොහෝ කාලවල ශීත රටවල පෘථිවියේ ද්‍රවාසන්න රටවල එහෙම නැහැනේ හිරු එළිය අඩුවෙන් ලැබිලා බොහෝ ශීත කාල වුණිකයන් තියෙනවා. ඒ නිසා අපේ රට එහෙම නෙමෙයි. අපේ රට සාමාන්‍ය උණුසුම් ඝර්ම කලාපික රටක්. එහෙමනම් අපිට සුදුසු රෙදි වර්ගය තෝරා ගනිමු අපි. පිළිතුර අංක 1 සිල්ක්. සිල්ක් කියන්නේ පුතේ ඔයගොල්ලෝ දන්නවනේ ගෑනු ළමයින්ගේ නම් ඔය පාටි වලට එහෙම අඳින ඇඳුම් ලිස්සන සුළු දිලිසෙන ඇඳුම් ඒවා සිල්ක්. අම්මලා අඳින සාරි ඒවා සිල්ක්. මේ මම ඇඳලා ඉන්න සාරිය නම් සිල්ක් එකක් නෙවෙයි. මේක අපේ රටට ගැළපෙන රෙදි වර්ගයකින් නූල් වර්ගයකින් නිපදවපු සාරියක්. එහෙමනම් අපි යන අංක 2ට කපු. කපු ගසෙහි කපු පුළුන් වලින් නිපදවන රෙදිපිලි. එහෙනම් මේ කපු රෙදිපිලි වලට පුළුවන් පුතේ හොඳට දහඩිය උරා ගන්න. ඒ නිසා ඇඟේ උෂ්ණත්වය උණුසුම අඩු වෙනවා. එහෙනම් අර වියලි රටකට උෂ්ණ රටකට සුදුසු වෙන්නේ කපු ඇඳුම්. අපි තුන්වෙනි උත්තරෙත් බලමු. ලොම් කියලා කියන්නේ මේ බැටළුවන් ආදී සතුන්ගෙන් ගත්තු ලොම් වලින් ඝනකම ඇඳුම් නිර්මාණය කරනවා. මේ මොකටද මේ? ශීත රටවලට. ඔයගොල්ලෝ දැකලා ඇති අර ඇස්කිමෝවරු එහෙම. මේ ඇස්කිමෝවරු සම්පූර්ණ ඇඟ වැහෙන්න ඇඳලා ඉන්නවා. ඒ හැම ඇඳුමක්ම ලෝම කූල් පිළිලා තියෙනවා. ඇයි? සීතලෙන් වරොත්තු දෙන්න සඳහා අධික ශීත රටවල වල ඒගොල්ලෝ වෙසෙන්නේ. එහෙනම් අපේ වගේ උෂ්ණ ඝර්ම කලාපික රටකට පුතේ ඉතා සුදුසුයි 8 වෙනි ප්‍රශ්නය. පිළිතුර අංක 2 කපු. අපි යමු අද දවසේ අපේ 9 වෙනි ප්‍රශ්නයට. ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පිහිටි ප්‍රදේශය වන්නේ. පුතේ මේ මෑත කාලේ ඉන්න දැන් අවුරුදු 2ක 3ක ඉඳලා අපේ රටේ පිට රටින් ගෙන කිරි පිටි බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තා. ඕගොල්ලෝ බොනවා නම් ඔන්න දැන් නවත්තන්න කාර්යය ඇවිල්ලා තියෙන්නේ. ඒ කිරි පිටි වල තියෙන්නේ හැබැයි එළදෙනගේ කිරි නෙමෙයිලු. සමහර විට ඌරන්ගේ කිරි තියෙනවලු. සමහර විට ඌරගේ කිරි වලින් ගන්න තෙල් කොටස විතරක් දාලා තියෙනවලු. සමහර වෙලාවට කෘත්‍රිම දේවල් යොදලා තියෙනවලු මේ කිරි පිටි වලට. ඒ නිසා අපි දැන් කිරි පිටි බොන්නේ නැහැ. අපේ රටේ නිෂ්පාදනය කරන දියර කිරි බොන්න අපි දැන් ටිකෙන් ටික හුරු වෙගෙන යනවා. ඕගොල්ලෝ අවශ්‍ය නම් හුරු වෙන්න. හැබැයි මතක තියාගන්න මම ඊට කලින් කියලා තියෙනවා අපි කිරි බී වැඩෙන සතුන් වුණාට ඒ කුඩා කල දැන් කිරි අත්‍යවශ්‍ය නැහැ. බොනවා නම් දියර කිරි බොමු. කොහෙද මේවා නිපදවන්නේ? අංක 1 තියෙන්නේ කුරුණෑගල. නෑ පුතේ. කුරුණෑගල අපිට වෙන වෙන දේවල් වලට ප්‍රසිද්ධ
පොල් ත්‍රිකෝණය සඳහා ප්‍රසිද්ධයි. ඇතුගල වෙනුවෙන් ප්‍රසිද්ධයි. රාජධානිවල පැවැත්ම වෙනුවෙන් ප්‍රසිද්ධයි. ඒ වගේ නගරයක් දිස්ත්‍රික්කයක් නේ කුරුණෑගල කියන්නේ. වටවල කියන්නේ පුතේ ඉස්සර කාලේ නම් සැලකුවේ ලංකාවට වැඩිම වර්ෂාපතනය ලැබෙන ප්‍රදේශය කියලා. දැන් නම් ඒක වටවල නෙමෙයි. නමුත් ඒක ඒ විදිහට අපි කලින් සැලකුවා. මේ බලන්න අංක 3 අඹේවෙල. සමහර විට මේ වචනේ හුරු ඇති. ගෙදරට දියර කිරි ගේනවා නම් අඹේවෙල කියලාම ගහපු කිරි පැකට් තියෙනවා. ඒ වගේම අඹේවෙල බටර් එක, චීස් එක, යෝගට් මේ සියල්ල අපිට දැන් භාවිතයට එමින් පවතින්නේ. අඹේවෙල පුළුවන් නම් මේ විභාගයේ ඉවර වෙලා ට්‍රිප් එකක් යනකොට යන්න ලොකු තන පිට්ටනේ තියෙනවා. බොහොම සරුසාර එළදෙන්නු ගබඩා කරපු ඒ කියන්නේ ඉන්න තැන් යොදලා ඒගොල්ලන්ට නියමිත තැන් වල ඉන්න තියෙනවා. කිරි ගන්නවා. සමහර එළදෙනුන්ගේ දවසට කිරි බෝතල් 18ක් විතර ගන්න එළදෙනුත් ඉන්නවා අපිට. එහෙමනම් අපේ රටේ කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව පිළිතුර අංක 3 අඹේවෙල. අයිබෝවන් දුවේ පුතේ, අද අපි සුපුරුදු පරිදි ඔබත් සමග සම්බන්ධ වෙන්නේ සිප්පේ අධ්‍යාපන ආයතනය ඔබට තීරණය කරන ලද පරිසර ප්‍රශ්න 3000 සමග. ඉතින් අද දවසේ විශේෂ කාරණයක් ඔබට කියන්න තියෙනවා. ඒ තමයි අපි මේ වැඩසටහන සිප්පේ අධ්‍යාපන ආයතනයේ මූලික වෙලා ලංකාවේ දුවදරුවන් වෙනුවෙන් තමයි නොමිලේම මේ වැඩසටහන පවත්වන්නේ. ඒදී අපි දැක්ක විශේෂතාවයක් තියෙනවා. අපේ ඉන්න 50000ක් විතර වෙච්ච රටේ 3, 4, 5 පන්ති වල දූ දරුවන් අතරින් සමහර දෙනෙක්ට ගැටලු සහගත වෙලා තියෙනවා වෙබ් පිටුවට ගිහිල්ලා මේ වැඩසටහන සමග සම්බන්ධ වීම. මොකද වෙබ් පිටුවක වැඩ කරන එක ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු වෙබ් පිටුවක වැඩ කරන ඔබට තාම අලුත් අත්දැකීමක් නිසා. ඉතින් ඒ නිසා බොහෝ දෙමව්පියෝ තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන ඉල්ලීමක් තියෙනවා. අපේ හොට්ලයින් එකට කතා කරලා එයාගේ විශේෂ ඉල්ලීමක් වුණා. අනේ සර් පුළුවන් නම් මේ වැඩසටහන YouTube channel එකේ අපේ YouTube channel එක සිප්පේ exam YouTube channel එකේ වැඩිපුර පෙන්වන්න කියලා. ඒ නිසා අපි අදින් පස්සේ ඉස්සරහට වැඩිපුර අවධානය යොමු කරන දයාබල දුවේ පුතේ ඔබට පහසුවෙන් යන්න පුළුවන්. සියලු දෙනාටම පොදුවේ බලන්න පුළුවන්. ලංකාවේ දරුවන්ට බලන්න පුළුවන්. සිප්පේ exam YouTube එක මේ තියෙන්නේ. සිප්පේ exam YouTube එකට ගිහිල්ලා මේ වැඩසටහන සජීවීව බලලා ඔබට පුළුවන් subscribe කරන්න පුළුවන් අපි වෙනුවෙන්. ඒ වගේම අපේ ගුණදොස් ඔබට යොමු කරන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ මේ YouTube channel එකේ මේක යවනකොට අර වෙබ් පිටුවේ වාගේ මුලින් පේපර් එක කරලා ඊට පස්සේ සාකච්ඡාව යන එක නෙමෙයි අපි කරන්නේ. අපි මුලින්ම ඔයගලන්ට පේපරේ පෙන්නගෙන යනවා. එතකොට ඔබ කොලයක් අරගෙන ඒ පේපරේ තිබෙන ඔබ සඳහන් කළ පිළිතුරු ටික හොඳින් සටහන් කරගත්තොත් ඒ ඔබට ධාරණය කරගන්න පහසු වෙනවා සාකච්ඡාව ඊට පස්සේ යන්නේ. ආයෙ මම කියලා දෙනවා ඔබට YouTube channel එකේ ඔබට වෙබ් පිටුවේ මෙන් පේපරය කරන්න ප්‍රශ්න පත්‍රය කරන්න පහසුකම් සැලසෙන්න බෑ. ඒ සඳහා පහසුකම් YouTube channel එකේ නැහැ. ඒ නිසා අපි කරන්නේ වීඩියෝවක් ලෙස ඔබ ඉදිරියේ විනාඩි 10ක කාලයක් ප්‍රශ්න පත්‍රය නැත්නම් මේ පරිසර ප්‍රශ්න 10 ඔබ ඉදිරියේ දිගහරින එක. ඉන්පසුව මේ ප්‍රශ්න 10 සාකච්ඡා කිරීමට යොමු කිරීම තමයි අපේ ක්‍රමවේදය වෙන්නේ. එහෙනම් සිප්පේ YouTube channel එක තුල මේ වැඩසටහන විකාශනය වෙන විදිහේ පොඩි වෙනස්කමක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක ඔබට පහසු වෙන ආකාරයෙන් තමයි අපි පෙළගස්සලා තියෙන්නේ. එහෙනම් මම ඊළඟට අපි කියන්න ඕන ඊළඟ කාරණට යනවා. ඒ තමයි අපි දැනට හඳුන්වලා දීලා තියෙනවා සිප්පේ ඇප් එකක් නේද? ඒ සිප්පේ ඇප් එක අපි ඉදිරියට යොමු කරනවා. ඉදිරියේදී යොමු වෙන්නේ කෙලින්ම YouTube channel එකට අපේ. නිසා අප සියලු දෙනාම සිප්පේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ඔබට පහසුවක් මේ YouTube channel එකට යාම සඳහා. මම ආයෙ මතක් කරනවා ඔබේ පහසුව වෙනුවෙන් ඔබ ලංකාවේ සියලුම දූ දරුවන් වෙනුවෙන් සිප්පේ අධ්‍යාපන ආයතනයේ මේ වන සිප්පේ පරිසර ප්‍රශ්න 3000 වැඩසටහන ඉදිරියේදී විකාශනය වන්නේ සිප්පේ exam YouTube channel ඔස්සේ. සිප්පේ exam YouTube channel සමග සම්බන්ධ වෙන්න ඔබට අපේ
ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තොත් හරිම පහසුයි. එhmenan අපි නැවතත් අපේ මූලික වැඩසටහනට යමු. අපි යමු පුතේ අද දවසේ අපේ අවසන් ප්‍රශ්නයට. දැන් ඔන්න 10ම හරිද? 9ක් හරිද? 8ක් හරිද? ඔන්න තීරණය කරගන්න 10 වෙනි ප්‍රශ්නය. ගවයන්ගේ කුර ගෙවීම වැළැක්වීම සඳහා කුරය ගවයාගේ කුරය බලන්න පුතේ රූප ස්ථාන ගවයාගේ කුරය කකුලේ අර යට මියා කොච්චරවත් බර දරා ගනිමින් ඇවිදින්න ඕනේ. එයාගේ ශරීර ස්කන්ධයන් ගොඩක් වැඩිනේ. ඒ නිසා මේ කුර ගෙවිලා යනවා. ගෙවිලා ගියොත් එයාට ගොඩක් වේදනාව දෙනවා. ඒ වගේම ඇවිද ගන්නත් අපහසු වෙනවා. ඒ නිසා අපේ ජනතාව පුරුදු වෙලා ඉන්නවා මේ කුරයට අලුතෙන් කොටසක් සවි කරන්න. ඒකට කියනවා ලාඩම කියලා. ලාඩම ගසනවා. එහෙනම් පළවෙනි උත්තරේනේ දෙක බලන්නකෝ පච්ච. පච්ච කොටන්නේ නම් ඉතින් දැන් ගවයෝ නෙවෙයි නේද? මිනිස්සු හරියට පච්ච කොටාගෙන ඉන්නේ. ගැහණු අය හැම අත මේ කොන්දේ හැම තැනම පච්ච කොටාගෙන ඉන්නවා. නේද? ඒක මේ කුර ගෙවීම වළක්වන උපක්‍රමයක් නෙමෙයි. 3 හංවඩු. අනේ පුතේ හංවඩු ගසනවා කියන්නේ මොකද්ද? හරිම දුක්ඛදායක සිදුවීමක් සතුන් නෙවෙයි. දැන් නම් වැඩි මිනිස්සු ඔක කරන්නේ නෑ මං හිතන්නේ. ඉස්සර කාලේ නම් ගොඩක් ගෙවල් වල ගවයෝ එළුවෝ වගේ සතුන් නැති කරා. ඒකෝට තමන්ගේ අයිතිය ප්‍රකාශ කරන්න අනේ කව කකුල් හතර ගැට ගහලා බිම දාලා තමන්ගේ නම පුච්චනවා ඇඟේ. පුච්චලා තුවාල කැලලක් හදනවා. ඒක තමයි හංවඩුව. එහෙමනම් 10 වෙනි ප්‍රශ්නය ගවයන්ගේ කුර ගෙවීම වැළැක්වීම සඳහා යොදාගන්නේ පිළිතුරු අංක 1 ලාඩම් ගසනු ලැබේ. අශ්වලාඩම ගැනත් අහලා තියෙනවනේ නේද? මොකද අපිට අශ්වලාඩම් හැඩති චුම්බකයක් ගැන අපි කතා කරනවනේ. ඒක පුරප චුම්බකය. ඒකත් මෙතෙන්දි මතක් කරගනිමු. එහෙනම් 10 වෙනි ප්‍රශ්නය පිළිතුර අංක 1. ඔන්න දැන් 10ම හරි ගිය කට්ටිය 9ක් හරි ගිය කට්ටිය සතුටු හිතිලා ඇති. 4ක් 5ක් හරි ගිය කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට දුක හිතිලා ඇති. දුක් වෙන්න එපා පුතේ. හෙට දවසේ අපි 10ම හරියන්න ප්‍රශ්න ටික සකසා ගනිමු. හරි එහෙමනම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. අපි අද දවසේ අපේ වැඩසටහන අවසන් කරනවා. හෙට නැවත ඔබ හමුවට එනවා. ඒත් එක්ක ඔබට සුබ දවසක්.